අයිබෝන් අද ඔබත් සමග අපි සම්බන්ධ වෙන්නේ ජීවිත සිහින වැඩසටහන. මේ සුන්දර ජීවිතවල සිහින තියෙනවා. ඒ සිහින සොයාගෙන යද්දී ඒ සිහින වලට ළඟා වෙච්ච පුද්ගලයෝ ඒක හරියට මැණික් කැට වගේ. ඒ අය උපදමලා ජීවිතේ යම් තැනක නතර වෙලා ඉන්නවනම් අපි ඔවුන් එක්ක කතා කරගෙන ඒ සිහින වලට ගියේ කොහොමද කියලා ඔබත් එක්ක දොඩමළු වෙනවා. කතා කරනවා. මේ කතා කරද්දී ඔබේ ජීවිතවල තියෙන සිහිනවලට ඒ ආලෝකය වැටෙනවා අනිවාර්යයෙන්. ඉතින් දයාබර ප්‍රේක්ෂක ඔබ හැමදාම මේ ජීවිත සිහින ඔබේ ජීවිතයට සිහිනයක් කරගන්නවා කියන එක මම විශ්වාස කරනවා. දයාබර ප්‍රේක්ෂක ඔබ බලන් ඉන්නේ ජීවිත සිහින අපි කතා කරන්නේ කවුරු සමගද කියලා. මොන සිහිනවලට ආපු අය ගැන කතා කරන්න කියලා. ඉතින් විශේෂයෙන් කියන්න කැමති අධ්‍යාපන ශාස්ත්‍රයේ හිණිපෙත්තටම ගිහිපු අධ්‍යාපනي බෙදා දෙන තරු කැට බිහි කරපු විශේෂ පුද්ගලයන් දෙදෙනෙක් අපේ මැදිරියේ අපිත් එක්ක ඉන්නවා. ඒ ඔබ හොඳින්ම අඳුරන ගාල් දිස්ත්‍රික්කයේ විශේෂයෙන් දකුණු පළාතේ මේ නම ඇසු පමණින් ඔබ හොඳටම දන්නවා. තිස්සද සිල්වා එතුමා ප්‍රවීණ ගුරුවරයෙක්. ඒ වගේම බොහොම මානවවාදී දයාවන්ත මිනිසෙක්. ඒ මිනිස්කමත් එක්ක ඔහු අපේ මැදිරියට ආවා. ඒ වගේම ඔහු සමග සහෘද හදවත සහෘද වෙලා එතුමගේ සමකාලීන සමීප මිතුරෙක්. ඒ තමයි මෙත්සිරිද සිල්වා මෙතුමා. ඉතින් එතුමත් ගුරුවරයෙක්. මේ ගුරු භූමිකාවේ අපි අද කතා කරගෙන යන්නේ සිහින තියෙන ජීවිත සිහින ගැන එතුමලට. අයිබෝන් කෙලිමු. අයිබෝන් තිස්ස ගුරුතුමාණනි. අයිබෝන් මෙත්සිරිද සිල්වා ගුරුතුමාණනි. ඉතින් අපි මුලින්ම අපේ සාකච්ඡාවට යමු. අපි කාලේ මරන්න ඕනේ. ජීවිත සිහිනවල ඔහු ජීවිතය අඳුරගත්තා. ඉතින් මම අඳුරගත්තට ඔබ අඳුරගත්තේ නැහැ. හැබැයි අපි ඔහු අඳුරගෙන ඉමු. තිස්සද සෙල්ලා ගුරු පියාණනි එහෙම කිව්වම මම නිවැරදි. හේතුව ඔබට මා වැනි දරුවෝ ඉන්න පුළුවන්. ඉතින් ඔබට ඔබ තනපු මා වැනි දරුවෝ ඉන්න පුළුවන්. ඒ නිසා ඔබ ගුරු පියවරයෙක්. ඉතින් මම අහන්න කැමතියි තිස්සද සිල්වා කියන නම හැර ඔබ කවුද කියලා ඔබ හඳුනාගත්තද? ඔව්. ඇත්තටම ගුරුවරයෙක් වීම තමයි මම හිතන්නේ මං ජීවිතයේ ලැබපු ලොකුම වාසනාව. ඉතින් ඒ සඳහා ඇත්තටම මට මුල පිරුණේ කොහොමද කියනකොට මට මතකයි මම උසස් පෙළ ඉගෙනීම කළා ආනන්ද විද්‍යාලයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 70 71 අවුරුදු දෙක. එතකොට මේ අවුරුදු දෙක කියන්නේ මම හිතන්නේ අපේ රටේ විශාල විපර්යාස ගොඩක් සිදු වෙච්ච කාලයක්. ඉතින් ඊටාම තරුණ අවදියේ හිටපු අපිට ඒක හුඟක් දුරට බලපෑවා. ඉතින් ඒකම මම හිතන්නේ හුඟක් පොත් කියවුවා. මට මතකයි මම අවුරුදු 7-8 කාලේ ධම්ම පොත් කියවීමට හරිම කෑදරයි කිව්වා. ඒත් කිසි වරදක් නැහැ. ඉතින් ඒ ලැබපු දැනුම මම හිතන්නේ දැනුම ලබා ගන්න නවීන තාක්ෂණයේ අනුව හුඟක්ම තියෙනවා ඉන්ටර්නෙට් එක දක්වා හුඟක් කරනවා. නමුත් යුනෙස්කෝව පවා පිළිගන්නේ දැනුම ලබා ගන්න පුළුවන් හොඳම ක්‍රමය පොතපත කියවීම බව. ඊළඟට දැනුම කියන්නේ කවුරු හරි අහුවොත් ජීවීන්ගේ දියුණුව මනින මිම්ම මොකක්ද කියලා ඒ තමයි දැනුම. එතකොට මේ දැනුම මත ඇත්තටම මේ පොතපත තුලින් ලැබුණා. ඊට පස්සේ උසස් පෙළ විභාගයෙන් පස්සේ මොනවද අපි කරන්න කියන තැනදී මම හිතුවා මට ගුරුවරයෙක් වෙන්න. එහෙම නැත්නම් මේ තරුණ පරම්පරාවට අවශ්‍ය මඟ පෙන්වීම කරන්න හොඳ මාර්ගයක් හොඳ මාවතක් තමයි ගුරු වෘත්තිය කියන එක. මොකද මම විශ්වාස කරනවා රටක් වෙනස් කරන්න පුළුවන් පුද්ගලයෝ දෙගොල්ලෙක් ඉන්නවා. එක කට්ටියක් තමයි දේශපාලනඥයෝ. ඒගොල්ලෝ තොග ක්‍රමයට හෝල්සේල් ක්‍රමයට තමයි රට වෙනස් කරන්නේ. අනිත් අය ගුරුවරු. හැබැයි සිල්ලර ක්‍රමයට. ඉතින් තොග ක්‍රමයට රට වෙනස් කිරීමේ කාර්යය මම
ගැන මම මෙතෙන්දි කතා කරන්නේ නැහැ. නමුත් ගුරුවරයෙක් වෙලා මට ඒ දරුවන් ඒ නිවැරදි මඟ පෙන්වීම කරා යොමු කරන්න අවස්ථාව ලැබීම පිළිබඳව මම ඇත්තටම මගේ ජීවිතයේ අද දවසේ මම පුදුමාකාර විදිහට සතුටු වෙනවා. තිස්සද සිල්ලා ගුරුතුමනි මේ දැන් අපේ මේ සාකච්ඡාවත් ගොඩනැගෙන්නේ විශේෂ හේතුවක් නිසා. ඒ හේතුව දයාබර ප්‍රේක්ෂකයන්ට අපි කියලාම පටන් ගමු. හේතුව ඔවුන් ඒ මනෝභාවය හදාගන්නේ එතන ඉඳලා. හේතුව මම ඔබෙන් හෙවොත් මම ඔබෙන් අහන්නේ ඔබ කවුද කියලා. මම ඔබෙන් අහන්නේ ඔහු කවුද කියලා. ඒ කියන්නේ තිස්සද සිල්ලා ගුරුතුමා ඔබ හඳුනගත්තේ කොහොමද? ඇත්තටම තිස්ස ද සිල්වා කියන නම මම අඳුනන්නේ මගේ ශිෂ්‍යයන්ගෙන්. මම 1981 දී උසස් පෙළ විභාගය නිම කරලා මගේ උසස් අධ්‍යාපන අවස්ථාවන්ට එළඹෙන්න තිබිච්ච වකවානුව අතර පරතරය තුල මම ගාල්ලට එනවා ළමයින්ට උගන්වන්න. මගේ සුන්දර සීනයක් තිබුණා ගුරුවරයෙක් වෙන්න. මොකද මම කියූප එක කෘතියක තිබුණා ලෝක විශිෂ්ට වෘත්තීන් දෙකක් තියෙනවා. එකක් ගුරු වෘත්තය, අනික වෛද්‍ය වෘත්තය. මේ දෙකෙන් පල්ලෙහාට තමයි යන්නේ සියලු වෘත්තීන් පවතින. හැබැයි වෛද්‍ය වෘත්තය නිර්මාණය වෙන්නේ ගුරු වෘත්තයෙන්. ඒ නිසා මම ආසයි වුණා ගුරුවරයෙක් වෙන්න. ගාලට ඇවිල්ලා ගුරු වෘත්තයේ යෙදෙනකොට පෞද්ගලික උපකාරක ගුරුවරයෙක් විදිහට මගේ පන්තියේ හිටියා ළමයි වර්ග දෙකක්. චුට්ටක් කලබල කරන ළමයිත් හිටියා. හොඳ විනයක් ඇතුව බොහොම සාන්ත ලෙස අධ්‍යාපනය ලබන ළමයි පිරිසකුත් හිටියා. මගේ අවධානය නිතරම අර සාවධානව බොහොම සාමකාමීව පන්ති ඇතුලේ අපේ හිත දිනාගත්ත විදිහට ඉගෙනගත්ත ළමයි පිරිස හිටියේ. ඒ කියන්නේ රහසක් තියෙනවා කියලා තේරුණා. ඒතර වෙනසක් තිබුණා කියලා තේරුණා. ඒ වෙනස මම හොයාගෙන යනකොට ළමුන් මට කිව්වේ අපි හරියට මේ විනය ඉගෙන ගත්තේ ඉගෙනුමෙන් කියලා. ඒතර ළමයි කියනකොට තමයි මම දන්නේ ඉගෙනුම කියලා ආයතනයක් ගහලා තියෙනවා කියලා. මොකද ඉගෙනුම නම මම අහලා තිබුණා. මොකද මම උසස් පෙළට කොළඹ ලුම්බිනි විද්‍යාලේ ඉගෙන ගන්නකොට මට මහරගම ප්‍රදේශවලින් හෝමගම ප්‍රදේශවලින් එන යාළුවෝ අපි පන්තිවල හිටියා. ඔවුන් ඉගෙනුම ගැන කියනවා ඇහුණා. නමුත් ගාල්ලේ ඉගෙනුම ගැන මට එච්චර ඇහුනේ නැහැ. මොකද කොළඹ අපි ඉගෙන ගත්ත නිසා. පසු අර ගාල්ලේ ළමුන් කිව්වේ අපි ඉගෙනුමට ගියේ අපිට තිස්සස ඉගෙනුවා කියලා. අන්න එතකොට මේ තිස්ස කියන වචනේ මගේ මනසට හොඳට දැනුණා. මනසට ආකර්ෂණය වුණා. පස්සේ මම තිස්ස ද සිල්වා කියන මහත්මයා ගැන හෙව්වා. වෙනකොට මට මේ වෘත්තීය කටයුතු වලදීම මේ ගුරුතුමා මුණ ගැහෙනවා. මේ ගුරුතුමා කවදාවත් අපිත් එක්ක කතා කරනකොට විකල්ප ගුරුවරු වගේ අනවශ්‍ය දේවල්වත් එහෙම නැත්නම් වෙනත් ගුරුවරු ගැන විවේචනවත් එහෙම නැත්නම් දේශපාලන ශාස්ත්‍රය පිළිබඳවත් විවේචන නෙවෙයි කතා කරන්නේ. මෙතුමා නිතරම කතා කරේ සැබෑ සත්‍ය ගැන. ඒ වගේම විද්‍යාව ගැන. මේ ලෝකේ වෙනස් කරන්න පුළුවන් ක්‍රමවේද මොනවද කියන එක ගැන. කියවපු පතපත වලින් ලබාගත්ත අපි නොදන්නා දේ අපිව දැනුවත් කරන්න මෙතුමා මහා විදියට මහන්සි වුණා. අපිට දැනුවත් වුණා. අපි ආත්‍රම හමුණු වෙලාවේදී හරි සංවාදශීලීව හරි ආදරෙන් හෘදයාංගමව අමතන්න පුළුවන් තවත් මට සමාජයේ හමුණු හොඳ මිනිසෙක් විදිහට තමයි මම තිස්ස ද සිල්වා මහත්තයාව දකින්නේ. ඒ නිසා මම හිතනවා තිස්ස ද සිල්වා කියන්නේ ගුරුවරයෙක් විතරක් නෙවෙයි දරුවන්ට හොඳ අනාගතය පෙන්වපු හොඳ මාර්ගෝපදේශකයෙක් විතරක්ම නෙවෙයි හොඳ පරිසරවේදියෙක් හොඳ සමාජ විද්‍යාඥයෙක්. ඒ කියන්නේ දැන් ඔබතුමා ඔහුව දැක්ක විදිය අපූර්වත්වය මට පේනවා මේ. ඉතින් මේ අපිට මේ කෙනෙක්ව නිර්මාණය වෙන්න තිස්ස ගුරුතුමනි කෙනෙක්ව නිර්මාණය වෙන්න ආයතනයක් නිර්මාණය වෙන්න එක දිනකින් එක රැයකින් සිද්ධ වෙන්නේ. හැබැයි ඔබේ ළමා කාලය ගැන මොකද අහන්න ඕන මට ආපහු අහන්න අවස්ථාවක් හමු වෙන එකක් නැහැ. හේතුව ඔබ අපට අහිමි වෙගෙන යන්නේ. ඔබ ගාල්ලට අහිමි වෙගෙන යන්නේ. ඔබ අයිති ගෙන්දගම් පොළොවට. හැබැයි ඔබේ ඥාන තියෙන්නේ, ඔබේ සුවඳ තියෙන්නේ, ඔබේ ගුණය තියෙන්නේ, ඔබේ නම තියෙන්නේ ගාල්ලේ. හරියට ඔබ ගාලු කොටු පවුර වගේ. තාමත් ඉන්නවා ළමයිගේ හිත ඇතුලේ. මට හිතෙන්නේ ළමයිගේ හිත ඇතුලේ කොටු පවුරක් වගේ ඉන්න පුළුවන් එකම එක්කෙනා ගුරුවරයෙක්. ඔබේ ළමා කාලේට මට යන්න ඕන මේ ඔබේ තාත්තගේ අම්මා, ඔබේ තාත්තයි අම්මයි ඔබෙන් අහන්න පුළුවන් කවුද වෙන්න කැමති කියලා. ඉතින් එහිම අහනකොට ඔබ ගුරුවරයෙක් කියන එක තෝරගත්තද මොකක්ද කියලා මට හොයාගන්න. එතකොට ඔබේ පදනම හැදෙන්නේ කොහොමද? අපි ළමා කාලේට පොඩ්ඩක් යමු. මම හිතන්නේ ළමා කාලය පිළිබඳව කතා කරද්දී වඩා සුදුසුයි මගේ අම්මා තාත්තා පිළිබඳ තැනින් පටන් ගන්න.
තාත්තා ගාල්ලේ වැලිවත්තේ විජයානන්ද පන්සලත් එක්ක තමයි තාත්තලා ගෙවල් තිබුණේ. මම කෙටියෙන්ම කියන්නම් තාත්තගේ තාත්තා විජයානන්ද පන්සලේ දායක සභාවේ ප්‍රධාන නිලතල දරපු කෙනෙක්. ඒ කාලේ තමයි ඔල්කට්තුමා ලංකාවට ආවේ. විජයානන්ද දහනායක හිටපු අගමැතිතුමාගේ තාත්තත් මගේ සීයාත් තමයි ඔල්කට්තුමත් එක්ක එකතු වෙලා විජයානන්ද පන්සලේ පළවෙනි ලංකාවේ පළවෙනි දහම් පාසල ආරම්භ කළේ. මේ මං හිතන්නේ තිස්ස ගුරුතුමනි මේ ඉන්නේ තාත්තා. මේ තාත්තනේ. හරි. තාත්තගේ තාත්තා සීයා දවසක්. හරි. මේ ඉන්නේ සීයා. මේ ඉන්නේ සීයා ඉන්නේ. හරි. එතකොට තාත්තගේ මූලික අධ්‍යාපනය පළවෙනි ශ්‍රේණියේ ඉඳන්ම මහින්ද විද්‍යාලයේ තාත්තා ඒ කාලේ තිබුණු කේම්බ්‍රිජ් විභාග තාත්තා 1928 තමයි කේම්බ්‍රිජ් විභාගයට පෙනී ඉඳලා විෂයන් 5 ඒ සහතික පත්‍රයේ තියෙනවා. ඒ සහතික පත්‍රයේ එක විෂයක් මට හරි සතුටුයි කියන්න රසායන විද්‍යාව. මගේ ප්‍රියතම විෂය රසායන විද්‍යාවේදී තාත්තා 1928 කේම්බ්‍රිජ් විභාගයට රසායන විද්‍යාව විෂය පෙනී ඉඳලා තියෙනවා. ඒකම අම්මා දොඩන්දුවේ පටුවට. එතකොට අම්මගේ මස්සිනා, ඒ කියන්නේ අම්මගේ මල්ලිගේ පුතා, අම්මගේ මාමගේ පුතා තමයි දොඩන්දුවේ ධර්මසේන හාමුදුරුවෝ ගංගාරාම විහාරේ. ඉතින් ඒ අම්මයි තාත්තයි මුණ ගැහිලා ඒගොල්ලෝ විවාහ වෙලා කොළඹ රැකියාවට ගියා. කොළඹ රැකියාවට ගියාම තාත්තට ඕන වුණා තාත්තා මහින්ද ඉගෙන ගනිද්දී මහින්දේ තාත්තගේ පන්තිභාර ගුරුතුමා තමයි ජී.සී. ඉදිරිසිංහ ගුරුතුමා. එතකොට එතුමා පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ විදුහල්පති. තාත්තට අවශ්‍ය වුණා අපිව තාත්තගේ ගුරුවරයාට බාර දෙන්න. ඒ නිසා කියන්නේ මහින්ද විද්‍යාලයට ඔබව සම්බන්ධ නොකර කොළඹ තාත්තලාට කොළඹ පදිංචි වෙන්න සිද්ධ වුණා. ගුරුවරයා පිළිබඳව තියෙන ගෞරවය නිසා අපි මං පවුලේ වැඩිමලා මල්ලි කෙනෙක් ඉන්නවා නංගිලා 3 දෙනයි. අපි 5 දෙනාම අපේ ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේ. මම පසුව උසස් පෙළ සඳහා ආනන්ද විද්‍යාලයට ගියා. ඒ විදිහට තමයි අපේ ඉතින් අම්මා තාත්තා රැකියාවට යද්දි මම විශේෂයෙන් කියන්න ඕන මගේ තාත්තගේ අම්මා අපේ ආත්තම්ම අවුරුදු 100ක් ජීවත් වුණා. ආත්තම්ම තමයි අපිව හැදුවේ. ඒ කියන්නේ අපිට ඉගෙනුම කියන ඊටාම විශාල නමක් තියෙන ආයතනය නිර්මාණය කළ ගාල්ලට මං කිව්වේ ඒක ගෙන්දගම් පොළොවට අයිති වුණාට ගාල්ලටයි අයිති. ගාල්ලේ තමයි තනිකර මුල් විහිදුවාගෙන මහ වෘක්ෂයේ තියෙන්නේ. මේ තියෙන්නේ බුද්ධි අංකුර. ඉතින් අපි මෙත්සිරිස ඔබතුමා ගාවට මං එන්න කැමතියි මේ. දැන් අධ්‍යාපනයේ හරි දැන් ඔබ හිතනවා දැන් රසායන විද්‍යා ගුරුවරයෙක් එහෙම නැත්නම් විද්‍යා ගුරුවරයෙක් මේ කියන ගුරු පවුලකින් එහෙම නැත්නම් හොඳ පවුල් පසුබිමකින් අධ්‍යාපනය ලැබලා එනවා. හැබැයි දැන් ඔබේ තාත්තයි අම්මයි ඔබට කිව්වේ නැද්ද මේ ඔබත් උපාධිධාරී ගුරුවරයෙක්? ඉතින් ඔය හීන ලෝකේ හොයාගෙන යනකොට ජීවිතවල අපිට වැඩිහිටියෝ බලපෑම් කරනවා මෙහෙම වෙන්න කියලා. රාමුවෙන් පිටපැන්න කියලා මං හිතනවා ඔබත් මේ තිස්ස ගුරුතුමා දෙන්නම රාමුවෙන් පැනලා ජීවිතේ ජයග්‍රහණය කරා. මම හරිද? බොහෝ දුරට හරි. ඇත්තටම මේ මට බොහොම ආඩම්බරයක් තියෙනවා මගේ ජීවිතේ මගේ අම්මගේ තාත්තගේ පුතෙක් වෙන්න පුළුවන් වීම ගැන. මොකද මම ලෝකේ දකින්න හොඳම තාත්තා මගේ තාත්තා. ලෝකේ දකින්න හොඳම අම්මා මගේ අම්මා. එහෙම කියන්නේ මගේ අම්මයි තාත්තයි මට කිව්ව එක දෙයයි වසන්ත. අනේ පුතේ හොඳ මිනිහෙක් වෙන්න කියලා. ඔච්චර තමයි දුන්නේ. ඔබ ඕන දෙයක් ඉගෙන ගනින්. ඕන දෙයක් කරපන් කිසි ප්‍රශ්නයක් නැහැ. සමාජයට කරදරයක් නැති පොලිසි ගානේ හිරේ විලංගුවේ ලගින් නැති කීර්තිමත් රස්සාවක් කරාම ඇති. ඉතින් මම කල්පනා කරා ඉතින් හොඳම රස්සාව තමයි උගන්වන්නේ. හරි වින්දනයක් ලැබනවනේ ඔගේ. ළමයි ඉතින් මම උගන්වන්නට පටන් ගත්තේ මගේ තරුණ ළමා කාලෙමයි. ඉතින් මගේ වයසයි තමයි මට ඉස්සෙල්ලාම වුණු ගෝලයෝ. මට මතකයි පළවෙනි ගෝලයා මට වදිනකොට මට වඩා වයස අවුරුද්දක් වැඩි එයාට. මම වදින්න එපා ඔයා මට වඩා වැඩි මල්ලේ කියලා දෝ. ජාතික පාසලක විදුහල්පතිවරයෙක්. මම ඉතින් බොහොම ළඟදී විශ්‍රාම යනවා. ඉතින් ඇත්තටම මේ අම්මා තාත්තා දුන්න ඉලක්කය ඒක. මොකද ලෝකේ අපිට ඕන තරම් වෛද්‍යවරු හදන්න පුළුවන්. ඕන තරම් ඉංජිනේරු හදන්න පුළුවන්. ඕන තරම් තාක්ෂණික ශිල්පී වෘත්තීය වේදීන් හදන්න පුළුවන්. හදන්න අමාරු කවුද? හොඳ මිනිස්සෙක් හදන්න අමාරු. හොඳ මිනිස්සෙක් හදාගත්තොත් අර ඔක්කොම අපිට ඉතා පහසුවෙන් නිර්මාණය කරන්න පුළුවන්. එහෙනම් මගේ ළමා කාලේ මට අම්මා ඒ දේ කරා.
තාත්තා ඒ දේ කරා. හැබැයි ඉතින් අපි දුන්නු නිදහස අනුව අපි ඇත්තටම කියන්න ඕනේ නිදහස අයතුලසත් ප්‍රයෝජනට ගත්තා. අපි කැලෑවල පැන්නා. අද අපි දුක් වෙනවා අද අපේ දරුවන්ට මේ පරිසරෙ නැතිවීම ගැන. මම දැන් ඔන්න මිත්‍රිත ඔබතුමාගෙන් අහනවා මේ දැන් ගෙන්දගම් පොළව මේ එගොඩත් මෙගොඩත් ගම්යා කරලා ඔබේ පාලම මොරටුවේ හැදුවා. හදලා කලුතර දිස්ත්‍රික්කයේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙන් කරා. වෙන් කරද්දී ඔබට මේ ඔය දන් බෝවිටියා වීරපළු දේවත් තිබුණාද? අපේ ගමේ හැමදේම තිබුණා. මගේ ගේ පිටිපස්සේ සුන්දර ගංගාවක් මොරටුවේ පාලම යටින් යන ඒ බෝල්ගොඩ ගඟ මේ ගේ පිටිපස්සෙන් ගලාගෙන යන්නේ. අපේ විනෝදාංශිකුනේ පීනන එක තමයි. දැන් අදටත් මට උඩ තැනක පීනන්න පුළුවන්. මොකද අපි ඉස්කෝලේ යනලා ඇවිල්ලා අර කිරල ගස් වල නැගලා කිරල කනවා. කජු පුහුලන් ගස්සට ගිහිල්ලා කජු පුහුලන් කරනවා. අපි එක ඇඳුමක්වත් අපිට තිබුණේ නැහැ අංග සම්පූර්ණ ඇඳුම. මේ හැමතැනම කජු කිරි ගහර වෙලා. ඉතින් අම්මෙන් ගුටි කන වාර ගන්න අසීමිතයි. තාවේ රස්තියාදු ගහනවා කියලා පාරවල දුවනවා සෙල්ලම් කරනවා. ඒ ළමා කාලේ ස්වභාවයනේ. ඉතින් ගෙදර ආවිත් සමහර තාත්තා පාඩම් කරන්න කියලා ගහනවා. සමහර දවස්වල තාත්තා මට ගහලා මම එළියට දාන්න දෙනවා දොර වහලා. මම ඒ දීරෙක් වගේ එළියට යනවා මොකද අම්මා පිළිකන්න පැත්තෙන් දොර ඇල්ලලා දිනවා කියලා විශ්වාසයක් තියෙන නිසා. ඉතින් එවැනි පසුබිමක අපි හොඳට ඉගෙන ගත්තා. ඇත්තටම අද මේ අතීතයේ මම ඇත්තටම කනගාටු වෙනවා වසන්ත. අද අපේ දරුවන්ට දෙන්න බැරි වීම ගැන. අද අපේ දරුවෝ කොන්ක්‍රීට් වනාන්තර වල තාක්ෂණික උපකරණත් එක්ක තමයි දරුවෝගේ ජීවිතය ගත කරන්නේ. අද මේ දැන් පෙවදෙන තත්ත්වයට එක්ක අපි දන්නවා අන්තර්ජාලය ඔස්සේ ඔන්ලයින් අධ්‍යාපනය ලබන්නේ. තාක්ෂණික දේවල් තමයි දරුවෝ පාවිච්චි කරන්නේ. අද බලන්න අපි ඉන්න කාලේ අපේ පන්තියේ ළමයි කවුරුත් හිටියේ නැහැ කණ්ණාඩි දාන්න. දැන් හැම පන්තියකම ළමයි උගත් ප්‍රතිශතයක් කණ්ණාඩි දානවා. මොකද අර ඉලෙක්ට්‍රොනික ඩිවයිසස් දිහා බලාගෙන ඉඳලා අද ළමයි රෝගී තත්ත්වයටපත් වෙනවා. අනාගතේ රෝග පරපුරක් රෝගී පරපුරක් මේ රටේ නිර්මාණය වෙනවා. අපි වාසනාවන්තයි. එතනට අපුරේ අපි නැති එක ගැන. ඔන්න එතුමාගේ ළමා කාලේ ඔහොම වුණාට දැන් ළමා කාලෙන් භද්‍ර යෞවනයේට ආවා. වෘත්තිය තෝරගත්ත ගුරු වෘත්තිය දැන්. හැබැයි ඔබ ගුරු වෘත්තිය තෝරාගෙන දැන් පාසලකට සම්බන්ධ වෙනවද? එහෙම නැත්නම් රජයට සම්බන්ධ වෙනවද? හැබැයි ඔබ ඊට වඩා ටිකක් ප්‍රගතිශීලී ගමනක් ගියා. ඔබේ භද්‍ර යෞවනයේ මේ යුගයේ එච්චර හොඳ කාලයක් නෙමෙයි තිබුණේ. රටේ තත්ත්වය 1972 ඔබේ තරුණ කාලේ ඔබට අධ්‍යාපන ආයතනයක් පටන් ගන්න ගුරුවරයෙක් විදිහට තනියම අභියෝගයක් ගන්න කළමනාකරුවෙක් වෙන්න මොකද හේතුනේ එකපාරට? ඇත්තටම මට එහෙම ගුරු වෘත්තිය කියන්නේ මට අවශ්‍ය වුණා යම්කිසි නායකත්වයක් ගන්න. මොකද ඒ 71 72 අත්දැකීම් එක්ක මට යම්කිසි ගැටලු තිබුණා ඒවත් එක්ක. ඒ නිසා මට අවශ්‍ය වුණා යම්කිසි නිවැරදි නායකත්වයක් ගන්න. මම හිතනවා මට ඒකම මම ඉස්කෝලේ යන කාලේ වුණත් කැමැත්තෙන් හිටියේ කවුරුත් යටතේ එහෙම මුකුත් කරනවා නෙවෙයි මටම ආවේනික මටම උරුම වෙච්ච දෙයක් කරනවා කියන හැඟීම මත තමයි මම හිටියේ. ඉතින් ඒ නිසා මගේ මිත්‍රයා කුමාර වික්‍රමාදර මම මේ වෙලාවේ මතක් කරන්න ඕනේ එතුමා ජීවිතුන් අතර නෑ දැන්. අපි දෙන්න එකතු වෙලා තමයි පන්නිපිටියේ පොඩි කාමරයක පන්තියක් පටන් ගත්තේ. නමුත් මට 1973 අවුරුද්දේදී මගේ මිත්‍රයෙක් එයා හෝමගම පිරිවෙනේ විද්‍යාව විෂය ඉගෙනුවේ. එයාට යම්කිසි ප්‍රශ්නයක් මත මට ඒ පන්තිය මාස 4කට කරන්න පුළුවන්ද කියලා ඇහුවා. මම ඉතින් සතුටින් බාරගත්තා. ඒ විභාගයේ එකපාරක් කරලා ෆේල් වෙච්ච ළමයි. නමුත් මාසයකදී ඒ පන්තිය ඇති වුණ අර්බුදයක්. ඒ ළමයින්ට යන්නේන මම නැති වුණා මේ ඒ ළමයින්ට. ළමයි මට ඇවිල්ලා කිව්වා සර් අපිට සර් විශ්වාසයි. මම හිතුවා මාසයයි ඒ ළමයින්ට උගන්වලා. සර් පටන් ගන්න අපි වෙනුවෙන් පන්තියක් පටන් ගන්න අපිට මේ සියලු විෂයන් ටික කරන්න කියලා. පස්සේ එතකොට එවැනි ලොකු අභියෝගයක් මට බාර ගන්න තිබුණේ. නමුත් ඉතින් ඒ වෙලාවේ මම මේ අභියෝගේ බාරගත්තා. ඉතින්දි මට උදව් කරපු විශාල පිරිසක් හිටියා හෝමගම. ඒ වගේම මම මතක් කරන්න ඕන නම් වශයෙන් වරදක් නෑ මම හිතන්නේ හෝමගම නන්ද හෝටලේ සේන මහත්මයා මගේ පන්ති යාළුවා උපාලිසේන රත්න එතකොට ඇල්බර්ට් රාලහාමි එතකොට ගුරුසේකර මුදලාලි එතකොට තව ඒ වගේ අපිට උදව් කරපු අය විශාල සංඛ්‍යාවක් මට මතක් වෙනවා. ඒ කියන්නේ දැන් ඉගෙනුම නමින් ආයතනයේ ඉගෙනුම නමින් අපි සැප්තැම්බර් මාසේ 3 වෙනිදා 1973 ඒ දරුවෝ වෙනුවෙන් ඒ කැපකිරීම කළා. එතෙන්දී මම විශේෂයෙන් මට මතක් කරන්න ඕනේ මහරගම නවමග විදුහල්පති මේ දැන් මේ පවතින ටියුෂන් රැල්ලේ නිර්මාතෘ හුඟක් දෙනෙක් දන්නේ නැහැ.
මහරගම නවමග කියන උපකාරක පන්තිය ආරම්භ කරපු සිරිකුමාර් සර් තමයි මේ රැල්ලේ ඒක ඒ දවස්වල ස්ටැෆර්ඩ් පෙම්බ්‍රොක් ගේන්ස්බරෝ ඇලෙක්සැන්ඩ්‍රා ඔවා තමයි තිබුණේ සාමාන්‍ය ළමයින්ට යන්න පිරිවෙනක තිබිච්ච පන්තියක් විතරයි පන්සලක පන්තියක් විතරයි තිබුණේ මේ විදිහේ මේ උපකාරක පන්ති රැල්ලේ ආරම්භය සිරිකුමාර් සර් ඒ එතුමාගේ ආශිර්වාදයක් මට ලැබුණා ඒතුව මම සැප්තැම්බර් මාසේ 3 වෙනිදා පටන් ගත්තා ඉතින් ඉගෙනුම කියන නම තුල ඒකේ නාම පදයේ තුල තියෙනවා ක්‍රියාපදයක්. දැන් ඔන්න දැන් ඇත්තටම මේ මම ඔය ඔබ අධ්‍යාපනයේට ආරම්භ කරද්දී ඔබ කියන්නේ මේ අපි කියන මේ කුළුණු අධ්‍යාපනයේ කුළුණු තියෙනවා. හැබැයි අපි කියන අධ්‍යාපනයේ ඉලක්ක තියෙනවා. හැබැයි ඒ සියල්ලම විෂය නිර්දේශ විෂය මාලා සකස් කරලා තිබුණාට ඔබට මහ පොළොවේදී හම්බෙන්නේ අසමත් වෙච්ච ළමයි ටිකක්. සමහර විට ඉගෙන ගන්න කියා ගන්න හැකියාවක් නැති ළමයි ටිකක්. හැබැයි ඔවුන්ට කොයි හරි තැනක වැරදුනා. හැබැයි ඔබ පාර කියලා දුන්නා. මට ඒ ගැන චුට්ටක් කියන්න. මොකද ඔබ ඒක නොකියුවොත් මේ වර්තමාන පරම්පරාවට ඒක හානියක් වෙනවා. මම කිසි විටක ඉගෙනීමේ අදක්ෂ ළමයි සහ දක්ෂ ළමයි කියලා කොටස් දෙකක් බෙදන්නේ. මම බෙදන්නේ ඉගෙනීමේ ඕනකම ඇති දරුවන් සහ ඕනකම නැති දරුවන්. ඒ ඉගෙනීමේ ඕනකම ඇති කරන එක තමයි ගුරුවරයෙක් කළ යුතු පළවෙනි දේ. එතෙන්දී මම විශ්වාස කරනවා දරුවෙක් මව් කුසෙන් වදලා හදලා කවලා පොවලා අවුරුදු 5ක් වෙනකන් අම්මා තාත්තා ඒ දරුවව වැඩෙන්න උදව් උපකාර කරාට පස්සේ අවුරුදු 5න් පස්සේ ඒ දරුවව බාර දෙන්න ගුරුවරයෙකුට පාසලට බාර දෙනවා කියන්නේ ගොඩනැගිලි ඩිස් බංකු නෙවෙයි ගුරුවරයෙකුට බාර දෙනවා. මම විශ්වාස කරනවා දරුවා මිනිසෙකු බවට නිර්මාණය කරනු ලබන්නේ ගුරුවරයා විසින්. මම මිනිසෙකු කියන එකෙන් අදහස් කරේ මේ හෝමෝ සේපියන් කියන එක නෙවෙයි. හරි මනුස්සකම් ඇති මනුස් කියන්නේ මනස උස්සු. ඒ කියන්නේ දියුණු මනසක් ඇති සතෙක් බවට පරිවර්තනය කිරීමේ කාර්යය කරන්නේ ගුරුවරයා. අන්න ඒක තමයි මම ඒ දරුවන් වෙනුවෙන් පළමුවෙන්ම කරපු දේ. ඒ දරුවන්ට විශේෂ ගන්නන ආරම්භයත් එක්කම ඒ දරුවන්ට හොඳ දරුවෙක් වෙන්න අවශ්‍ය පසුබිම සකස් කරපු එක. මම මේ සමා වෙන්නේ මේ මෙත්සිරි ගුරුතුමාණනි දැන් ඔබතුමා දකින දැන් මුලින්ම දැක්ක ඉගෙනුම කියන ආයතනේ සුදු ඇඳගෙන පිළිවෙලට එන්නේ දැන් අපේ අධ්‍යාපන කුල්ලෙන් හැලිච්ච ළමයි ටිකකට අත දෙන්නේ මුලින්ම. දැන් තවත් කෝණකින් දැන් එතුමාගේ හෘද සාක්ෂිය අපට කිව්වා ඔබ එළියේ ඉඳගෙන ඔබත් ආයතනික උගන්වන ගුරුවරයෙක්. ඔබට හිතුන්නේ නැද්ද මේ කරන වික්‍රමාන්විත වැඩක් මේක? ඔබ දැක්කේ කෝණේ කොහොමද ඒක? ඇත්තට මේක ගුරුවරයෙකුට වගේම ආයතන හිමියෙකුට කරන්න පුළුවන් අසීරුම කාර්යයක්. මම අද තිස්සස ඉස්සරහා නැමනවා මට ඒක කරන්න බෑ. තිස්සස කරපු මේ විනය පවත්වාගෙන යෑම, ඒ චරිත හැදීම, ඒ බ්‍රෑන්ඩ් එක අපිට හදන්න බෑ. අපිට පුළුවන් දේ තියෙනවා බැරි දේ තියෙනවා. ඒක අදටත් මම පිළිගන්නවා. මොකද අපිට ළමෝගේ විනයක් හදන්න පුළුවන් අපි විනය හැදුවා. විශේෂ ළමයි බිහි කරා. හැබැයි ඒ කරා වගේ මාසික වැඩසටහන් කළා අර පොතට සීමා වෙච්ච දැනුමෙන් ඔබට ගිහිල්ලා ජීවිතය හදාගන්න කියපු දේවල් අති විශාලයි. ඒවට මිලක් නැහැ. තිස්සසේගේ අධ්‍යාපනය තුළින් ළමයින්ට දීපු ගුණාත්මක ආචාර ධර්ම සියල්ල මට ගණිතය පාවිච්චි කරන කෙනෙක් ඉලක්කම් වලින් ලියන්න කියලා කිව්වොත් කොලේක පෑනක් දෙලා මෙච්චරයි කියලා මම දන්න ගණිත ඉලක්කම ඊට වඩා පොඩි. උපරිමේ මට ලියන්න බෑ. මොකද ඒ තරම් වටිනවා ඒක. ඒ නිසා අර ඔබතුමා කිව්වා වගේ ඒ හදපු විනය ඒ ළමයිගේ ජීවිත ගොඩගත්ත හැටි විනය විතරක් නෙවෙයි ඒ ළමයිගේ විතර අම්මලා තාත්තලා විනය පවා. ත්‍යාගි ප්‍රධාන උත්සවයක් තියෙනකොට අම්මලා තාත්තලා කැඳවනවා වේදිකාවට. දක්ෂ ළමයාට ත්‍යාගය දෙනකොට ඒ අම්මලා ත්‍යාගයක් දෙනවා. ඇයි ළමයා දක්ෂ ළමයාට ත්‍යාග දෙන්නේ? උඹේ දක්ෂතාවයනේ මම මේක දෙන්නේ. අම්මට ත්‍යාග දෙන්නේ තාත්තට දෙන්නේ දක්ෂ ළමයෙක් හැදුවටයි ත්‍යාග දෙන්නේ. හැබැයි වෙන්න ඕනේ අම්මයි තාත්තයි දෙන්නම සර්ටයි ත්‍යාග දෙන්නේ. ඒ හැදුවට ඒ වුණාට සර් ඉන් එහාට ගිහිල්ලා මේ අම්මලා තාත්තලා දුන්නා. ඒ කියන්නේ ළමයා ඉස්කෝලේ ඉගෙන ගන්න එක එදා වේදිකාවේ අම්මලා විනාඩි කිහිපය තුල ඉගෙන ගත්තා. මම දැක්ක සමහර අම්මලා කඳුරු පිසුදමින් තමයි අර තෑග්ගත් අරගෙන ශාලා වේදිකාවෙන් බහැලා ගියේ. අර ආපු අම්මලා නෙමෙයි ගෙදර යන්නේ. සම්පූර්ණයෙන් මානසිකව වෙනස් වෙච්ච අම්මලා. දරුවන්ට තව ආදරය කරමින් තව සමාජ පණිවිඩයක් අරන් තමයි අම්මලා එළියට ගියේ. ඔව්. මේ තිස්ස ගුරුතුමාණනි දැන් ඔබ මේ මෙතුමා නිතරම කියන මේ විනය සකස් කිරීම සම්බන්ධව. ඇත්තටම ලංකාවේ අධ්‍යාපන ශාස්ත්‍රයේ විනය පවත්වාගෙන යාම සම්බන්ධව ගැටලුවක් තියෙනවා. විනය පවත්වාගෙන යාම සම්බන්ධව ගැටලුවක් තියෙන්නේ
ඒ කියන්නේ එදා ඔබට තිබිච්ච ගුරු පෞරුෂය අද නෑ කියන එක නෙමෙයි. ඊට එහා වෙන අපි කතා කරන්න බැරි කාරණේකුත් තියෙනවා. හැබැයි මම ඔබෙන් ඔබට මේ පෞරුෂය කොහොමද ආවේ? ඔබට බාධා ආවේ නැද්ද? ඔබට නඩුවක් එහෙම වැටුනේ නැද්ද? ඇත්තටම ඔය පෞරුෂය කියන එක තියෙන්නේ ශරීරයේ නෙමෙයි. හොඳම උදාහරණය මහත්මා ගාන්ධි. ඉන්දියාවේ මහත්මා ගාන්ධි කියන්නේ බොහොම කෙසඟසේ පුරත් විත්ත මිනිස්සෙක්. නමුත් මේ පෞරුෂය මුළු ಭಾರತයක් මොහොතකින් නිහඬ කරන්න හරි නැගිටවල ගන්න හරි පුළුවන්කම තිබෙන වචනයක තිබුණා ඒ. ඉතින් ඒ නිසා මෙතෙන්දී මම දන්නේ මට දැන් අවුරුදු 49කට පස්සේ බලනකොට තමයි මට හිතෙන්නේ මට ඇත්තටම මෙහෙම පෞරුෂයක් තිබිලා තියෙනවා. හරි ඒ ගැන මට හරි සතුටුයි. ඒකට මම මේ මෑතකදී උදාහරණයක් ගත්තේ හරියට පෙරහැරේ නටන නැට්ටුව පෙරහැර දැකලා නැහැ. බලනයි නෙදකි. දැන් මේ දැකපු අය තමයි මට ඒ ගැන කතා කරන්නේ මම එහෙම දෙයක් කළාද කියන එක පිළිබඳව. නමුත් ඒකෙදි ඇත්තටම මගේ ඔළුව තුල නිදන්ගත වෙච්ච කාරණයක් තිබුණා. විභාගෙත් පාස් වෙන්න ඕන හැබැයි හොඳ දරුවෙක් වෙන්න. විභාග පාස් වෙන එක හැමෝටම කරන්න බැරි වෙන්න පුළුවන්. කමක් නැහැ. විභාගේ පාස් වුණත් හොඳ දරුවෙක් වෙන්න. මගේ තේමාව විභාග සමත් වෙන්නට පමණක් නොව හොඳ දරුවෙකු ලෙස හැදෙන්නට කියන එක තමයි ඉගෙනුමේ තේමාව වුණේ. ඒ නිසා මම හැමතිස්සෙම ප්‍රමුඛ ස්ථානයේ දුන්නේ හොඳ දරුවෙක් කරන්න. හැබැයි හොඳ දරුවෙක් වුණොත් විභාග සමත් වීම ෂුවර්. මොකද මේ හැම දරුවෙකුටම විභාගේ මේ සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා විභාග සමත් වෙන්න අවශ්‍ය සියලු හැකියා දක්ෂතා තියෙනවා. අපි ඒව මතු කරලා ගන්න එකයි අවශ්‍ය වෙන්නේ. මට මේ කියන්න ඔබතුමා දැන් මේ කරපු සත්කාරය ඇතුලේ ඔබෙන් මේ නිෂ්පාදන කාර්යයක් සිද්ධ වුණා. ඒ නිෂ්පාදන කාර්යයේ ඇත්තටම ඔබට ප්‍රතිඵලයේ විදියට ලැබුණේ දක්ෂ දරුවෝ විතරක් නෙමෙයි. ඔවුන් දැන් සේවා සපයන විශිෂ්ට අතිවිශිෂ්ට සේවා යෝජකයෝ. ඒ වගේම රටේ ඔවුන් තීන්දුව తీරන ගන්න තැන්වල පුටුවල ඉන්නවා. මට මේ වැඩසටහනට එන්නට කලින් එක වෛද්‍යවරයෙක් කතා කරා. මම ඔහුට පොඩි ඉඟියක් දුන්නා. අද එන්නේ ඉගෙනුමේ නිර්මාතෘවර තිස්සද සිල්වා මැතිතුමා. ඔහු මට කිව්වේ මට එක වචනයක් කතා කරන්න අවස්ථාව දෙන්න කියලා. මං කිව්වා මම අද කතා කරන්නේ ඔබට වෙනද දුන්නට අද මං කතා කරන්නේ ඔහු සමග පමණයි. ඒත් ඔහුගේ හිත අද මේ නාලිකාවේ හරිදේ ටීවී රූපවාහිනියට ඕන. මේ සංවේදී කතාව කියන්න යද්දී අපට නිෂ්පාදන කණ්ඩායමෙන් මතක් කිරීමක් තියෙනවා. කෙටි විවේකයක් ගන්න. ඉතින් හරිදේ ටීවී ප්‍රධාන කාර්යාලය අබේසේකර ලීබඩු මාලිගය උඩුමහල ලබදුව ගාල 077 321 39 66 කෙටි විවේකයකට ගිහිල්ලා අපි ආපහු එනවා. ඔබ ඔය ආකාරයෙන් ඉන්න. ඔබ නැවත සම්බන්ධ වෙන්නේ ජීවිත සේන වැඩසටහනත් එක්ක. අපිත් එක්ක අද සම්බන්ධ වෙනවා පුරාවෘත්තයක් වගේ තරම් විශිෂ්ට මහා අඩිතාලමක් තියෙන හොඳ ෆවුන්ඩේෂන් එකක් තියෙන මහා බලවත් යුග පුරුෂයෝ දෙන්නෙක්. මට යුග පුරුෂයෝ. මම කතා කරන ඔවුන්ගේ ශිෂ්‍යයන්ටත් ඔවුන් යුග පුරුෂයෝ. තිස්සද සිල්ලා ගුරුතුමා ගුරු පියාණන් ඒ වගේම මෙත්සිරිද සිල්ලා ගුරු පියාණන් මේ දෙදෙනාම ගුරුවරු. මට මතකයි අපේ කතාව කියාගෙන යනකොට මෙත්සිරිසිලා මැත්තමනි ඔබට ඇස්වල කඳුළු ආපු කතාවක් තිබුණා. ඔබේ කාර්යාලේ දොර අරගෙන ඔබේ පරණ මිත්‍රයා ආවා. ඇවිල්ලා නිහඬව වාඩි වුණා. වාඩි වෙලා ඔබට කතාවක් කිව්වා. ඒ කතාව ඔබ මෙතෙක් කවදාවත් අහපු එකක්වත් බලාපොරොත්තු වෙච්ච එකක්වත් නෙමෙයි. මට කියන්න මොකක්ද ඒ කඳුළු එන්න කියපු කතාව? විශේෂයෙන් තිස්ස ද සිල්වා මහත්මයා මට එදා දවසේ උදේවරු දුරකථන ඇමතුමක් දුන්නා මට මෙත්සිරි හම්බෙන්න ඕන කියලා. මම කිව්වා මොකද්ද ඉස්ස හදිස්සියක් නම් කියන්න කියලා. නෑ නෑ මට ඇවිල්ලාම හම්බෙන්න ඕන කියන කාරණාව මතු කළා. වෙලාවක් කිව්වා. මං වෙලාවක් දුන්නා. ඒ වෙලාවට කල්ලොත් ආයි දෙතුන් වතාවක් මට දුරකථනෙන් සීගැන්වීමක් කළා. මම කිව්වා කොහෙද දෙන්න කැමති මගේ කාර්යාලයටද නිවසටද? නෑ මට ගෙදරට එන්න ඕනේ මෙත්සිරි කිව්වා. මම වෙලාව දුන්නා. ඒ වෙලාවට කොහොමද තිස්සසව අපි දන්නවා හරි වෙලාවට වැඩ කරන කෙනෙක්. ආයි 7 නම් 6:59 නෙවෙයි 7:01 නෙවෙයි 7ම තමයි.
ඉතින් වෙලාවට සාව අපේ ගෙදර මං කාර්යාලේ මගේ ගෙදර තියෙන කාර්යාලේ මං හිටියේ. සර් ඇවිල්ලා වාඩි වුණා මං බොහොම ගෞරවයෙන් සර්ව පිළිගත්තා. ඉතින් කතා කරගෙන ගියා. රටේ තොටියේ දේවල් අපේ වෘත්තිය පිළිබඳව වෘත්ති අයිතිවාසිකම් පිළිබඳව මෙතුමා මම විශේෂයෙන් මම මතක් කරන්න ඕනේ අපේ ගුරුවරුන්ගේ අයිතීන් පිළිබඳව සංගමයක් පිළිටවන්න අවශ්‍ය වෙලාවේදී මූලාරම්භය නිර්මාණය කරපු ගුරුතුමා තමයි මන් දන්න විදිහට මේ ලංකාවේ මෙතුමා. එතුමට හමු වුණා මං හිතන්නේ විශිෂ්ට සම්මානයක් ඒවකට අධ්‍යාපන ඇමතිවරයා හිටියේ අකිල විරාජ් කාර්යවසම් මෙතුමාගේ අපේ වෘත්තීය දේශකරුන්ගේ සංගමයේදී එතුමා පැරණි ගුරුවරු වශයෙන් ඇගීමට ලක් කරද්දී අවිලා ගුරු වෘත්තියේ අපේ ප්‍රමුඛ චරිතවලට ලැබෙන සම්මාන ඔබ තාම මට ලැබිලත් නැහැ. තිස්ස සර්ට ඒක හම්බුණා. ඉතින් තිස්ස සර් මාත් එක්ක කතා කරනකොට මම ඉතින් මාතෘකාවට බැස්සා. ඔව්. මෙතෙල් මං ආවේ මේ දේ කියන්න මම අද ඉගෙනුමෙන් අයින් වුණා. ඉගෙනුම මම නතර කළා. ගුරු වෘත්තියෙන් අයින් වුණා. අවුරුදු 49ක් මං ඉගෙනුවා. මං අවුරුදු 50ක් උගන්වන්න තමයි හිටියේ. අවු මේ කොවිඩ් වසංගතයත් හේතු කොටගෙන මට උගන්වන්න අමාරුයි. මොකද අපි දැන් මූණට මූණ උගන්වන්න බැරි තත්ත්වයක් ළමුන්ට තියෙන්නේ. භෞතිකව. ඒ නිසා ගුරු වෘත්තියෙන් නිමා කළා. ඉගෙනුම කියන මේ මහා දැවැන්ත යෝධ ව්‍යවසායකත්වයක් අදින් පස්සේ නෑ කියන කරුණ තමයි මට එතුමා කිව්වේ. මට ඇත්තටම ලොකු සංවේදීතාවයක් ඇති වුණා. මට කඳුළු ආවා. මොකද මම තිස්ස ද සිල්වා කියන ඒ චරිතයට කොච්චර ආදරය කරාද කොච්චර ගරු කරාද කියනකොට මට ඒක ඒ මොහොතේ තමයි දැනුනේ මම කොච්චර මේ මිනිස්සුන්ට ආදරේද කියලා. මම සිප ගත්තා, වැළඳ ගත්තා. මොකද මේ ගැලවෙන්නේ අද ගැලවෙන්නේ මහා දැවැන්ත චරිතයක් නේද මේ වෘත්තීය ශාස්ත්‍රය කියන එක මට දැනුණා. කවන්නේ වෘත්තීන් ගැලවිලා ගියාට ඒ චරිත ගැලවිලා ගියාට ඊට වඩා ප්‍රබල චරිත අනාගතේ එනවනේ. මෙතනට ඉගෙනුම නැවත ඕනනම් පටන් ගන්න පුළුවන්. ගුරුවරයෙකුත් එයි. හැබැයි තිස්ස ද සිල්වා වගේ ගුරුවරයෙක් ඉන්නේ නැහැ. මේකට ආදේශ නැහැ. මේක ඇවිල්ලා ඒකාධිකාරී ස්වරයක් ඇතුළු චරිතයක් පමණයි. මේකට ආදේශ නැවි වෙන්නේ නැහැ කවදාවත්. කවදාවත් ආයෙ වෙන්න බෑ. ඒ එන්නේ නැහැ. ඒක මම දන්නවා. අන්න ඒක තමයි මට ලැබුණු වේදනාව. ඊට මං ගෝ තිස්සෝක කරගෙන යන්න බැරිද ආපහු. බෑ මැස්සෙර මම මේක තීරණය කළා තියෙන නවත්තන්න කියලා. ඊට පස්සේ මෙතුමා යන්නේ මේ කොහෙද? මෙතුමාට හමු වෙච්ච මේ වෘත්තීය ශාස්ත්‍රය තුල මේ වැඩ කරගෙන යනකොට හමු වෙච්ච කෘතවේදී මිනිසුන්ට කියලා සමුගන්න. ඒකත් හොඳ මනුස්සකමන්නේ. සමහර අය පැදුරටත් නෝ කියන්නේ යන්නේ. මෙතුමා මේ පැදුරු කොට්ට කෑම බීම සපයපු හැම කෙනෙක්ම හොයාගෙන යනවා. ඊට පස්සේ ගියේ තවත් එතුමාගේ හිතවතෙක් මුණ ගැහෙන්න. මගේ නිවසේ නික්මනකොට මට හරි වේදනාවක් ආවා. මම රතේ ගාවට මෙතුමාගේ රතේ නැවත මගේ ගෙදර මිදුලෙන් පාන් මාර්ගයට දාලා යනකොම මම පිටිපස්සෙන් බලාගෙන හිටියා. මගේ ජීවිතේ මම කවදාවත් එහෙම ආපු කෙනෙක් එහෙම ගෙදරින් පිට වෙනකම් බලාගෙන යන්නේ නැහැ. මගේ ගෙදරට මම නැවත එනවා. එයා ගියායින් පස්සේ. මම හුඟක් කළා බලන් හිටියා. බලන් ඉඳලා මම ගත්තා මගේ ජංගම දුරකථනය අතට. අරගෙන මගේ මූණ පොතේ පිටුවට ගිහිල්ලා මම සඳහන් කළා. මට මේ මොහොතේ තිස්ස ද සිල්වා කියන චරිතය ගැන මම දැනගෙන හිටපු සියලු දේ මම මෙතන ලිව්වා. මම හිතනවා ඔබතුමා ඒක දැක්කා. ඒක දැකපු එක තමයි අද මේ වැඩසටහන පව නිර්මාණය වෙන්න මූලික හේතු සාධකය වුණේ කියලා ඒක තිස්ස සර් මට කිව්වා. මම මගෙන් පස්සේ මුණ ගැහුණු හිතවතාව හම්බ වෙලා නැවත මහරගමට යනකොට විශාල දුරකථන මුදුන් ප්‍රමාණයක් ආවා. ඇයි මේ ඉගෙනුම නැති වෙයි වෘත්තියෙන් අයින් වුණේ කියන කාරණාව එතුමාටත් පැහැදිලිකාවක් කොහොමද මේක මෙච්චර දන්නේ කියන එක. පස්සේ මම දාපු පිටුවේ සටහන තමයි බලපාලා තියෙන්නේ. තිස්ස ගුරුතුමනි අපිට ගහක් ආයි ඉන්නන්න පුළුවන්. හැබැයි පරණ ගහම නෙමෙයි කියලා එතුමා කිව්වේ. ඇත්ත ඒක හැදුනේ පෙර තිබිච්ච පරිසර තත්ත්වයන් එක්ක. ඔබ විද්‍යා ගුරුවරයෙක්. හැබැයි දැන් තියෙන්නේ ඒ පරිසර තත්ත්වයන් නෙමෙයි. හැබැයි ඔබෙන් ඉගෙනගත්ත බුද්ධි අංකුර හැමතැනම පැල ලෝකේ පුරාම තියෙනවා. ඒ එක පැලයකටවත් කියන්න බැරිද ආපහු ඉගෙනුම වගේ එකක් හදපම් පුතේ කියලා. මං හිතන්නේ ඔතන මම කරපු කැපකිරීම කරන්න පුළුවන් කිසිම කෙනෙක් නැහැ. සුමානේ දවස් 7ම අවුරුද්ද දවස් 365ම අවුරුදු 49ක් මම මේ කැපකිරීම කරා. ඒක මම හිතන්නේ මම විවාහ වුණාට පස්සේ මගේ බිරිඳට සහ දරුවන්ට කෙරෙන්න තියෙන යුතුයකම් පවා මගෙන් මගහැරුණා කියලා මම දන්නවා. අද ඒක මතක් වෙනකොට මට සමහරවිට වේදනාවක් දැනෙනවා. නමුත් ඉතින් ඒ තුලින් මම ඊට වඩා ලොකු මෙහෙයක් සමාජය වෙනුවෙන් කළා කියලා දැනෙනකොට
ඒ වේදනාව මකාගෙන මට සතුටකුත් දැනෙනවා. කවදා හරි දවසක ඔවුන් තාත්තා වෙනුවෙන් ගී කවි ලියද්දී කියාවි අපිට වඩා ඔහු ආදරය කරේ මේ අසරණ වෙච්ච දරුවන්ට කියලා. ඒක සමහරට ඔබට ඇස්සැසිල්ලක් වේවි. ඒගොල්ලෝ දන්නවා. ඒගොල්ලන්ගේ සමහරලාට ඒ දරුවන්ගේ දක්ෂතා වලට ත්‍යාග ලබන සමහර අවස්ථාවලදී මට ඒ සඳහා සහභාගී වෙන්න අවස්ථාව ලැබිලා නැහැ තාත්තා කෙනෙක් වශයෙන්. මොකද ගුරුවරයෙක් කියන්නේ රටේම දරුවන් තමන්ගේ දරුවන් කියලා හිතන්න ඕන කෙනෙක් විදියටයි මම දකින්නේ. ඉතින් මම අවුරුදු 49ක් මගේ ගුරු ජීවිතේ කිසිම දවසක පන්තියකට නොඇවිත් නැහැ. පරක්කු වෙලා නැහැ. මම නැතුව පන්තියක් හරවලා ඇරලා නැහැ. මම හිතන්නේ මගේ ගුරු මණ්ඩලයත් ඒ වගේම කටයුතු කළා. මම එහෙම වෙනකොට ඒගොල්ලන්ටත් එහෙම වෙන්න සිද්ධ වුණා. ඉතින් ඒ සඳහා මම උගා කැපකිරීම කරලා තියෙනවා. මම කිසිම ව්‍යාපාරයක් කරලා නැහැ. මං ගුරුවරයෙක් ලෙස යම්කිසි මුදලක් ඉපයුවා නම් ඒ ඇරෙන්න වෙන 7-5ක්වත් මම වෙන ක්‍රමයකින් හම්බ කරලත් නැහැ. ඉතින් ඒ නිසා මම හිතනවා ඒක අපකිරීම කරන්න කාටවත් පුළුවන් කමක් නැහැ. දයාබර ප්‍රේක්ෂක ඔබ මේ රූපවාහිනිතරේ ඔබ බලා සිටිනවා නම් සමහර විට ඔබ මෙතුමගෙන් ඉගෙනගත්තු ශිෂ්‍යෙක් නම් ඔබේ හෘද සාක්ෂිය ඇති මේ කියන හැම වචනයක්ම. මම එතුමගෙන් ඇහුවා ලෝකේ යුරෝපා රටවල් වල ඒ වගේම දියුණු තවත් රටවල් වල ඒ වගේම ලංකාවේ විවිධ වෘත්තීන් කරන අය ඇති. හැබැයි මෙතුමට නංගන් දැන් කියන්න අමතකයි. හැබැයි ඔබට මතකයි. ඒ තමයි ඔබේ හෘද සාක්ෂිය. මම ඒකයි කිව්වේ මේ රූපවාහිනිතරේ ඉස්සරහ ඔබ ඉන්නවනම් ඔබ මේක අන්තර්ජාලයෙන් නරඹනවා නම් ඔබට දැනේවි පුංචි කඳුලක්. ඔබ වෙනුවෙන් කරපු කැපකිරීම එතුමගේ දරුවන් වෙනුවෙන් ත්‍යාග ප්‍රදාන උත්සවයට ගියේ නැහැ. ඉගෙන ගන්න දරුවන්ට ත්‍යාග දීලා තමන්ගේ දරුවට දෙන ටැග් තාත්තා ගියේ නැහැ. එතකොට සමහර විට ඒ වෙලාවට තාත්තා අපට ආදරේ නැද්ද කියලා හිතෙන්න පුළුවන්. මම ඔබත් එක්ක කතා කරද්දි මට හමු වුණා ඔබේ මේ පෞද්ගලික ජීවිතයේදී දරුවන්ගේ විවාහෝත්සව මට චුට්ටක් මේ පැහැදිලි කිරීම කරන්න අපේ දයාබර ප්‍රේක්ෂකවරු. මේ මගේ දෙවනි පුතාගේ විවාහ උත්සවයේදී ගත්ත පින්තූරේ මේ ලොකු පුතා එයා ඒ වෙනකොට තාත්තා කෙනෙක් මම සීයා කෙනෙක්. මේ දුව ඒ කියන්නේ දරුවන් තිදෙනෙක් මේ මගේ බිරිඳ මේ දෙවෙනි පුතා මේ ලොකු පුතාගේ බිරිඳ. හරි. ඒ කියන්නේ ඊටාම සතුටු පවුලක්. මම හිතන්නේ ලෝකේ මේ විදියට වෘත්තියෙන් සමුගෙන යද්දී තමන්ගේ පවුලේ අයත් එක්ක මේ පවුලේ අය කවුරුවත් නැහැ මෙතන. ඉන්නේ ඔබයි මමයි අපි සියලු දෙනාමයි. මේ මෙච්චරිසිලා මෙතුමා ඉන්නවා, ගුරුතුමා ඉන්නවා, මම ඉන්නවා. එතකොට අනිත් පැත්තේ ඉන්නේ ප්‍රේක්ෂක ඔබ. මම ප්‍රේක්ෂකාගාරයට යනවා. මෙච්චරි ගුරුතුමාණනි මෙතුමා මේ ගුරු වෘත්තියෙන් එහාට ශාස්ත්‍රීය පැත්තට ටිකක් යොමු වුණා. දැන් ඔබ පොතපත ලිව්වාද කියලා මම දන්නේ නැහැ. හැබැයි ඔහු පොතපත ලිව්වාද කියලා ඔබ දන්නවා. අපි ගැන චුට්ටක් කතා කරමු. ඇත්තටම සාමාන්‍ය පෙළ ශිෂ්‍යයන්ගේ රසායන විද්‍යාව බයිබලයේ ලියුවේ තිස්සස. ඒක එමකොට වැරදි නෑ. සාමාන්‍ය පෙළ කරපු ළමයින්ට ඒ කාලේ විද්‍යා විෂය සමත් වෙන්න නම් සම්මතයක් තිබුණා තිස්සසගේ රසායන විද්‍යාව පොත ලියන්න ඕනේ. කියවන්න ඕනේ කියලා. ඒක තමයි ඒ කාලේ වැඩිම විකිලිච්ච කෘතිය. මම හිතනවා අර මැක්සිම් ගෝර්ගී අම්මට පස්සේ වැඩිම ගාල්ල විකිලිච්ච පොත ඒක වෙන්නේ. ඉස්සේගේ රසායන විද්‍යාව පොත තමයි මම ඇත්තටම තිස්ස ද සිල්වා කියන චරිතය කතෘවරයෙක් කියලා දැනගත්තේ ඊට පස්සේ. ඊට පස්සේ මෙතුමා තව හොඳ දෙයක් කළා. මෙතුමා විද්‍යාව ළමයින්ට උගන්වනවා වගේම ළමයා තුළ තිබිච්ච මිත්‍යාවෙන් ළමයා විද්‍යාව කරා ප්‍රායෝගිකව යොමු කරා. ඒ තමයි හිටපු විශිෂ්ටම ශ්‍රී ලාංකික මනෝවිද්‍යාඥයෙකු වෙච්ච සුමරදාස අමරසිංහ මැතිතුමා ප්‍රකාශයටපත් කරපු මනස සංගරාව එතුමගේ දිවංගත වීමත් සමග නතර වෙන්න ගිය මේ සංගරාව නැවත තමන්ගේ අතට අරගෙන චිත්ත ධර්ම විද්‍යා ප්‍රකාශනය මෙතුමාගේ අතට අරගෙන මෙතුමා එක මුද්‍රණය කළා නැවත ඒ සංගරාව පවත්වාගෙන ගියා. ඒකේ කියවපු 100,000 ගණන් ජනතාව
මිත්‍යාවෙන් විද්‍යාව කරා යොමු වුණා. ඒක ලොකු දෙයක්. ඒ සංග්‍රහ විශාල ප්‍රමාණයක් මෙතුමා සංස්කරණය කළා. ඒ වගේම මෙතුමාගේ හැම අවුරුද්දකදීම ත්‍යාග ප්‍රධානෝත්සවයක් ඉගෙනුමේ ශිෂ්‍ය ශිෂ්‍යවන් වෙනුවෙන් පවත්වනවා. මම අර පෙර කිව්වා වගේ. ඒ ත්‍යාග ප්‍රධානෝත්සවයේදී මෙතුමා ප්‍රකාශයට පත් කරනවා සමරු කලප. ඒක නිකන් අර සාමාන්‍ය වෙලෙන් දැන්වීම පුරිපිරිච්ච පිටුවක දෙකක් පමණක් සඳහන් කරපු සමරු කලපක් නෙවෙයි. වෙලෙන් දැන්වීම ඇත්තෙම නැති තිබුණත් එකකට දෙකකට සීමා වෙච්ච පිටු සියල්ල ශාස්ත්‍රීය ලිපි වලින් පිරිච්ච සමරු කලප. අපිට ගොඩක් දේවල් එකේ ගන්න දේවල් තියෙනවා. මම ගත්ත පෞද්ගලිකව ගත්ත දේවල් තියෙනවා. ඒ සගරාව ඒ සමරු කලාපේ කියවල. දෙවැනි රචනා මහ විශාල ප්‍රමාණයක්. මෙතුමා කළා හැම දෙයක්ම අඩුවක් නැතුව නිර්මාණය වුණා කියලා අපිට කියන්න පුළුවන්. කිසි දෙයක් අපිට අනවශ්‍යයි කියලා කියන්න බැරි. හැමදේම අපේ ජීවිත හදාගන්න, ළමුන්ගේ ජීවිත හදාගන්න ඉවහල් වෙච්ච කෘතීන් විදිහට තමයි මම දකින්නේ. තිස්ස ගුරු පියාණනි මේ දැන් ඔබෙන් ඇහුවොත් කවුරු කෙනෙක් මම ඔබට ගුරු තුටු පණුවක් ලෙස ඔබට මේ භෞතික වස්තුව ඔබට දෙන්න. ඔබට මම මේ රටට වීසා එකක් කරන් දෙන්න. හැබැයි ඔබේ ශිෂ්‍ය ප්‍රජාව ලෝකේ පුරාම සිටිනවා. මා දන්නා පරිදි ඔබට එහෙම ප්‍රතිලාභ ශිෂ්‍යෝ දෙන්න කතා කරා. හැබැයි ඔබ ඔවුන්ට සිනහවක් පමණයි දුන්නේ. මට ඒ ගැන පොඩ්ඩක් කියන්න. මම හිතන්නේ අදත් මට දුරකථන ඇමතුම් දෙකක් ලැබුණා. ඕස්ට්‍රේලියාවෙන් සහ ඇමරිකාවෙන්. හරි ඉතින් ඒගොල්ලෝ ඉතින් බොහොම දුකෙන් කනගාටුවෙන් කතා කරලා කිව්වේ අද අපි මෙතන ඉන්නේ සර් නිසා. අපේ ජීවිතයේ හැරවුණු ලක්ෂය. ඉතින් ඊට වඩා සතුටක් මම දන්නේ ගුරුවරයෙකුට පමණක් පුරුම සතුටක් මම හිතන්නේදී. ඉතින් ආරාධනා හැමතිස්සෙම තියෙනවා ලැබෙනවා. සර් ඕන වෙලාවක එන්න ඕන තරම් කාලයක් තියාගන්නවා. දැන් සර් විශ්‍රාමයි නේද එන්න කියලා. ඉතින් මම සංචාරය කියන එක මම හිතන්නේ ඉතාම වැදගත් දෙයක්. ඉතින් මම රටවල් 9ක 10ක දැනට සංචාරය කරලා තියෙනවා. ඉතින් ඉදිරියේදී ඉතින් ඇවිදින්න බලාපොරොත්තු වෙනවා. මම කියන්නේ ඒක සාධාරණයි. ඒ කියන්නේ රටක නැන පහන දල්වල විශ්‍රාම සෝයක් ඕන. ඔවුන් මිනිස්සු. ඉතින් මම කියන්නේ දැන් උපකාරක පන්ති ශාස්ත්‍රයේට නව ආරක් මේක ලෙජන්ඩ් එකක් කියලා මම පටන් ගන්නම්. මේ ලෙජන්ඩ් එක දැන් කොයිබද තියෙන්නේ? දැන් මේ වගේ අරටු තියෙන ගස් හැදෙන්නේ. ඒක පණිවිඩයක් මට දෙන්න ඕනේ. මේ මෙත්‍රි ගුරුතුමනි ඔබටත් විශාල ආයතනයක් තියෙන ආයතන ප්‍රධානී කළමනාකාරවරයෙක් ඒ වගේම ව්‍යවසායකවරයෙක්. දැන් ඔබ නිර්මාණය කරන ඔබේ මේ ගුරු ප්‍රජාවයි වර්තමානයේ මට ගල්ප ගන්න ඕන පොඩ්ඩක්. ඒ කියන්නේ දැන් මේක අභියෝගයක්. ඇත්තටම ගුරු වෘත්තියෙන් අපි දෙන්නම වෘත්තියක් වශයෙන් ගුරුවරු වශයෙන් කටයුතු කරලා ව්‍යවසායක වෙච්ච අය. හුඟක් ගුරුවරු ගුරු වෘත්තිය නිමා කරන්නේ ගුරු වෘත්තියෙන්මනේ. ඔව්. ව්‍යවසායකයෝ වශයෙන් ගුරු වෘත්තිය නිමා කරන මිනිස්සයා තව ගුරුවරු පෙළක් හදනවා. අන්න එතෙන්ටයි මට එන්න අපි දෙන්නම ඒකේ පුරුක. ඉස්ස සර් එක ගුරු කුලකයක්. එක ගුරු කුලයක් හදනකොට අපි තව ගුරු කුල හැදුවා. මොකද ඒ ගුරුකුලය තුළ අපෙන් ඉගෙනගත්ත ශිෂ්‍යෝ හිටියා. ඒ වගේම වෙනත් ගුරු වෘත්තිය කරන අපිත් එක්ක එකතු වෙලා මේ වෘත්තියට එකතු වෙන්න කැමති අය හිටියා. ඒගොල්ලෝ අපි පෙළ ගැස්සුවා බොහොම සුන්දර විදියට. ඒ නිසා ගුරුවරු අදත් කියනවා අපි ජීවිතවල අපේ ජීවිත වලින් ගත්ත දේ තමයි ඔවුන් උකහාගෙන මේ නිර්මාණශීලී මිනිස්සු උනේ කියලා. ඉතින් මම හිතනවා ගුරුවරයා ගුරු වෘත්තියෙන් නවතින්නේ නැතුව තව එහාට ගිහිල්ලා ඔබ ව්‍යවසායකයෙක් වෙනවා නම් ඔබ අතිදක්ෂ ගුරුවරයෙක්. මම හිතනවා තිස්සස මට කලින් ඒ ඉගෙනුම ආයතනය ස්ථාපිත කළා ඒ චරිතය ලෝකෙට පෙන්වුවා. ඒ ඔස්සේ අපි ගිහිල්ලා අපිත් ඒ චරිතයට ආරෝපණය වෙලා ඒ දේ කළා. ඒක මම කිව්වේ විශ්වාස කරපු දේවල් අපිට කරන්න අමාරුයි. තාමත් අපිත් අනුකරණවාදීන් තමයි ඔහු ඉස්සරහා. දැන් මේ තිස්සුගුරුතුමනි දැන් ඔබ නිසා ඒ කියන්නේ මේ අපි කියන්නේ දැන් ඉගෙනුම මොඩලේ ව්‍යාප්ත වුණා. ඒක කොහෙද ව්‍යාප්ත වුනේ කියලා මට වඩා ඔබ හොඳින් දන්නවා. ඒ විදියටම සුදු ඇඳලා ඔවුන් විනය පවත්වාගෙන යනමින් ඔබ යටතේ සිටි. කියන්නේ යටතේ කියන්නේ ඔබත් එක්ක සේවය කළ අනික් ගුරුවරු ඒ ආයතන වෙන තැන්වල ඉතාම හොඳට ව්‍යාප්ත කරගෙන කිනිච්චා. ඒ කියන්නේ මේ රටේ අධ්‍යාපන කුල්ලෙන් හැලිච්ච ළමයින්ට පිටුණා. මට ඒ ගැන චුට්ටක් කතා කරමු. ඔව් ඇත්තටම ඒ උපකාරක පන්ති
වශයෙන්ුත් ගුරුවරු වශයෙන්ුත් රට පුරා දැන්ට පන්ති පවත්වන ගුරුවරු විශාල සංඛ්‍යාවක් ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ හැමෝම මට කියන්නේ සර් කරපු තරම් ඉතින් අපිට කරන්න බෑ. නමුත් මම දන්නවා බොහෝ දුරට අර මගේ වැඩපිළිවෙල ඉගෙනුම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙවෙයි මට සතුටුයි රජයේ ගුරුවරු. හරි අද විදුහල්පතිවරුන් වශයෙන් සේවය කරන අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන් වශයෙන් සේවය කරන මගෙන් ඉගෙනගත්ත මගේ ආදරණීය ශිෂ්‍යයන් ශිෂ්‍යාවන් රාශියක් ඉන්නවා. ඉතින් ඒ හැමෝම ලොකු ගෞරවයකින් මං ගෙනියපු වැඩපිළිවෙල පිළිබඳව කතා කරනවා. ඇත්තටම අපිට රජයේ පාසලකත් ඒ ටික කරගන්න අමාරු තත්ත්වයක් දැන් තියෙන්නේ. නමුත් ඒ දේ කලා කියන එක මට කියලා තියෙනවා. ඔබට බෙහෙත් කරන්න ඔබේ ශිෂ්‍යෙක් වෛද්‍යවරයෙක් ලෙස ඔබට හමු වුණා. එහෙම හමු වෙච්ච තැන තිබුණා. වෛද්‍යවරු නෑ ඇත්තටම මම අසනීප වෙලා තියෙන්නේ මට මතක ඇති කාලේ දෙපාරයි. ඔබ නිරෝගීමත් මම හිතන්නේ නිරෝගී සුව ප්‍රාර්ථනා කරනවා අපි අද ටීවී නාලිකාවෙන්. මට හෙම්බිරිස්සාවක් මම ළමයිට කියලා තියෙනවා කවදා හරි මට හෙම්බිරිස්සාවක් එහෙම හැදිලා තිබිලා තියෙනවද කියලා අයියා රක්කාගෙන් අහන්න අම්මලා තාත්තලාගෙන් අහන්න. ඉස්සරහටත් එහෙම හැදිලා තිබුණොත් කෝල් එකක් දාලා අහන්න මේ මොකද හෙම්බිරිස්සාද කියලා. එහෙම අසනීප වෙලා නැහැ. මට ඇත්තටම අසනීප අවස්ථා දෙකක් තියෙනවා. ඉතින් ඒකෙදිත් මම විශ්වාස කරනවා මට ඒ කාල සීමාවන් තුළ ඇතිවෙච්ච මානසික තත්ත්වය සහ ශාරීරික වෙහෙස තමයි ඒවට හේතු වුණේ කියන එකත් මම දන්නවා. ඒ මට අවශ්‍ය විවේකයක් දෙන්න තමයි මේ අසනීප දෙකම දුන්නේ කියන එක මම පිළිගන්නවා. මේ තිස්ස ගුරුතුමා පිළිබඳව ඔබේ සහෘදය දැන් එදිනෙදා ඔය අපි මෙහෙම කරගෙන වැඩ කරගෙන යද්දි විශේෂම අමතක නොවන සිදුවීමක් ඔබට කොහේ හරි තැනක ඇති. මට ඇත්තටම ගොඩක් තියෙනවා මේ අවස්ථා. එකක් මම කියන්න. ඒක අර මුහුණු ප්‍රදේශ මම සඳහන් කරා. මම 2001 වසරේ බරපතල රජාන තුරක ලක් වුණා. මගේ නුවර උපකාරක පන්තියට යන වෙලාවේ මාවනැල්ලේදී. ඒ වෙලේ මගේ දෙපා දෙකම බිඳුණා. මගේ ජීවිතේ තවදුරටත් මට ගමන් කරන්න අමාරු වෙයි. මගේ දෙපා අහිමි වෙයි කියන විශ්වාසයක් ඇති වුණා. දරුණු ලෙස රියාන තුරට මම ලක් වුණා. ලක් කළා මම ජාතික රෝහලේ රෝහල් ගත වෙලා ඉන්නකොට මගේ ශිෂ්‍යයෝ ඒ වගේ මගේ හිතවත් ගුරුවරු විශාල පිරිසක් මම බලන්න ආවා. ඔය බලන්න යන අය ඉතින් එක එක වර්ගයේ කෑම බීම වර්ග බලතුරු වර්ග නේ අරන් එන්නේ. ඒවා මගේ යහපැත්තේ තිබිච්ච අර ආධාරකයේ පිළිලා උඩ පිළිලා දැන් විශාල මම ඔය වටේ ඉන්න රෝගීන්ට දෙනවා ඔයගොල්ලෝ අරන් යන්න කියලා. විශේෂ ආවා. තවත් ඉතින් මගේ හිතවත් සහෝදර ගුරුවරයෙක් එක්ක අතේ තිබුණේ පොතක්. වෙන මොකුත් තිබුණේ නැහැ. මම ළඟට මුර පාත් කළා කිව්වා. මචං ඔබ වැටුන්නේ නැහැ. ඔබ කකුල් දෙක ගන්නට කකුල් දෙක වෙන්ගුන්නේ නැහැ. ඒ වගේ හොඳ සුන්දර වචන මාලාවක් කිව්වා. ඔබට ආයෙ නැගිටින්න පුළුවන්. ඔය යමක් කරමු මිනිහෙක්. බායේ දේ කරන්න ඕනේ. ඔබට ආයෙ නැගිටින්න පුළුවන් කියන ඒ චිත්ත ධෛර්යය මට ලබා දුන්නා. පොත්වල තියෙන ඒවා තමයි. ලබා දීලා මට කිව්වා මෙන්න මේ පොත තියෙනවා මේක අරන් කියවන්න. ඒ පොතේ නම තිබුණේ සැබෑ මිනිසෙකුගේ කතාවක්. ඒ පොත ලියලා දුන්නේ බරිස් පළවොයි. ඒකේ ඇලෙක්සි මොසසේව් කියන යුද ගුවන් බටේකුගේ රුසියානු ගුවන් බටේකුගේ කතාව. ਉਹ ගුවනින් පහර දෙනකොට ජර්මානු ගුවන් යානාවලට වැඩිලා කකුල් දෙක කැඩිලා කකුල් දෙක වෙන් වෙලා ඊට පස්සේ යකට කකුල් දෙකක් දාගෙන නැවත රුසියානු ගුවන් හමුදාවට වෙන නමකින් පෙනී ඉඳලා ਉਹ නැවත ඒ යුද්ධයට සම්බන්ධ වෙලා රට වෙනුවෙන් ඒ යුද්ධය ජයග්‍රහණය කළා. මව්බිම බේරගත්ත විශිෂ්ටතම සම්මානය ලැබපු යුද නාවික මේ ගුවන් හමුදා බටය බවට සම්මානය ලැබපු මේ ශ්‍රේෂ්ඨ නායකයා ගැන. ඔහු අවසානයේ සම්මානය ලැබුවායින් පස්සේ බුදු රුසියාවේ ත්‍යාගී භෝග දෙන්නේ තමන්ට සම්මානයක් තමයි දෙන්නේ වීරත්වය පුද කරන්න. ඒ වීරත්ව පුද කරන සම්මානයේදී ඔහු ජාතික වීරයා විදිහට ඒ සම්මානය පුදවපු වෙලාවේදී ඔහුගේ කලිසම උස්සලා පෙන්නනවා යකට කකුල් දෙක. මම කකුල් දෙක නැතුවයි මේ ගුවන් හමුදාවට නැවත බැඳිලා මේ යුද්ධ දිනුවේ කියන එක ඔහු පෙන්නනවා. ඒ බලන්ගෙන ඔක්කොම මිනිස්සුන්ට ගෞරවයක් ආදරයක් මේ චරිතය ගැන ඇති වෙනවා. මේ පොත මම තිස්සසේ මට දීලා ගියේ හවස 4 මාට 5ට වගේ තමයි මම හම්බෙන්නේ ස්පිරිතාලේ බලන්න එන්නේ රෝගීන් බලන්න එන වෙලාවට. මේ පොත මම පැත්තකින් දාලා අනිත් රෝගීන් මම බලන්නේ නැත්තේ කතා කරලා තිස්සසේ මාතේ කතා කරලා නික්මුණායින් පස්සේ මම ඉස්සෙල්ලම කරේ අර පොත අරන් කියුවා.
මම රෑ 11 12 වෙනකම් පොතෙන් භාගයක් කියුවා. ඊට පස්සේ නිින්දට ගියා මම. උදේ නැගිට්ටා ඊට පස්සේ මම ඉතුරු ටික කියුවා. ඒ පොතේ තිබිච්ච හැඟීම සහ ඒ ඇලෙක්සි මොර්සසේව් ගත්ත ඒ ජීවිතයේ දිනන්න ගත්ත ක්‍රියාවලිය මට හොඳට ඇවිදින්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා මම වැටිලා හිටපු වෙලාවේදී කකුල් දෙක මට ආබාධයට ලක් වෙච්ච වෙලාවේදී නැවත මට නැගිටින්න ධෛර්යය දුන්නේ මෙතුමා. අර ගෙනාපු කිරි පිටි වර්ග පළතුරු වල වලින් ලැබුණ විටමින් වලට වඩා දැවැන්ත විටමිනයක් මගේ ශරීරයට එන්නත් කරන්න මෙතුමට පුළුවන් වුණා. ඒක තමයි මට තිස්සස අමතක කරන හොඳම අවස්ථාව. ඒ කියන්නේ ඔබ වෙලාවක මනෝ උපදේශකවරයෙක් කියලා මට හිතුනේ. මොකද මේ තියෙන විපත් කාලවලදී පිට වුණා. ඇත්තටම ඔබේ වෘත්තියේ ප්‍රීතිමත් අවස්ථා ඇති. ඒ වගේම දුක්ඛදායක අවස්ථා ඇති. අමතක නොවන අවස්ථාත් ඇති. අපිට එක අවස්ථාවක් කියන්නකෝ. ඔබේ ජීවිතේ මොන වගේ අවස්ථාවක්ද? මම හිතන්නේ ප්‍රීතිමත් අවස්ථා තමයි වැඩි. කවුරු හරි දරුවෙක් ඇවිල්ලා මට කියනවා නම් මං විභාගේ පාස්. ඒ විතරක් විභාගේ පාස් වෙලා කියනවට වඩා සර් මගේ ජීවිතේ මං වෙනස් කරගත්තා සර් නිසා. මතකද සර් මට එදා දඬුවමක් කළා. ඒ දඬුවමේදී මම හිත වෙනස් කරගත්තා. මේ විදිහට කතා කරපු අය ගොඩක් ඉන්නවා. ඊට වඩා මට සන්තෝෂ හිතෙනවා මට මතකයි දවසක් තාත්තා කෙනෙක් දෙමව්පිය රැස්වීමේදී මට වාක්‍ය දෙකක් කියන්න අවසර දෙන්න කිව්වා. මම ගහයි. ඒතකොට සාමාන්‍ය පෙළ පුනරීක්ෂණ පන්තියේ එකපාරක් විභාගය අසමත් වෙලා අපි ළඟට එන දරුවෝ මගේ පුතා විභාගේ පාස් නුනත් මට කමක් නැහැ කිව්වා. උගේ කොණ්ඩේ කප්පවලා ඌව මිනිස්සෙක් විදිහට පිටින් පේන්න හදපු ටික මට ඇති කිව්වා. ඉතින් ඒ වගේ ඉතින් මට මතකයි අපේ සමන් ලෙනින් කිව්වම මම හිතන්නේ 아무තෙන් දන්නවා. සමන් ලෙනින්ගේ පවුලේ සමන් ලෙනින් බාලයා සහෝදරයෝ 5 දෙනයි සහෝදරියයි 6 දෙනාම මගේ ගෝලයෝ. එතුමාගේ පියාණන් කොට්ටව සිරිසේන රාලහාමි. එතුමා සඳහන් කරා මම කොට්ටව සිරිසේන රාලහාමිට දරුවන් 6 දෙනාම ඉගෙනුමට යවපු ප්‍රියකු වශයෙන් මම එතුමාට සම්මානයක් දෙන්නවා. එදා කතාවේදී එතුමා කියනවා මගේ දරුවන් 6 දෙනාව හදන්න මගේ ඥාන මුල් වුණාට ඒ දරුවන්ම මිනිස්සු බවට පත් කරේ වගකීම සම්පූර්ණයෙන්ම තිස්සර තමයි එක කලේ. ඉතින් වගේ මට කියන්නේ ඉතින් ගොඩක් දේවල් තියෙනවා. ඔබතුමාට කලින් අපේලාවේ මගේ ගෝලියෙක් වෛද්‍යවරයෙක් ලෙස මට ප්‍රතිකාර කළාද කියන තැනදී ඉතින් වෛද්‍යවරු නම් මා විශාල සංඛ්‍යාවක් ඉන්නවා. නමුත් මම හිතනවා අද වෛද්‍යවරුන් බිහි කරන වෛද්‍ය විද්‍යාලයේ මහාචාර්යවරුන් කීප දෙනෙකුත් මගේ ඉගෙන ගත්ත ඒගොල්ලෝ මට ඒ ගැන සඳහන් කරනවා මගේ ත්‍යාග ප්‍රදානෝත්සවවල අමුත්තන් ලෙස දෙමිලා තියෙනවා. හීනෙට යන පාර දුරයි. ගම් සූර්ය ඉනිවටලා තුඹ කරවිල මල් පිපුණට දෙකේ ඇලේ තෙතක් නැතුව හිතේ කොහේ මල් පිපේද? කනදරාව වැවෙන් පෙරූ කඳුළු ජෝගුවෙන් උගුරක් අම්මගේ ඇස් වලට හොරෙන් බඩපණුවෝ බිව්වාදත්. රූල් හැලුණු පොත් දෙක තුන පපු කටුවට තුරුල් කරන් හීන පාර දුර වුණාට පයින් එනවා මං උදේට. කිව්ලම බී බඩගින්නට හෙම්බත් තුණු බඩපණුවට ඔක්කාරෙට එන්ට ඇත්තේ ඇයි බලන්නේ ඔය නුහුරට. බැබිල මලේ කාහිරිච්ච පරණ උනත් ඒ සාරිය අම්මා දේවි මම එදාට ඒ හීනෙට යන පාරට එපානේ වැට බඳින්න. මේක කියන්නේ රසිකා සුභාෂිනී කුමාරී ඕමාන් මස්කට් නුවර ඉඳලා ලියන්නේ පේරාදෙණි ගුරුකුලයේ කිවිඳියක්. ඉතින් මට මේ කවිය ගන්න හිතුනේ ජීවිත සිහින හොයනකොට එතුමා පිහිට උනේ සුබග දරුවන්ට නෙමෙයි. සුබග දරුවෝ තීතියක්. හැබැයි කුල්ලෙන් හැලිච්ච අධ්‍යාපන කුල්ලෙන් හැලිච්ච දරුවන්ට උදව් කරේ. අවසාන හෝරාව ගත වෙන්නේ. එක විනාඩියක් ඔබට දෙන්නම්. ඔබ මේ සමස්ත ප්‍රේක්ෂකයන්ට මෙතුමාගේ චිත්‍රයට මොකක්ද කියන්නේ? ඇතරම තිස්ස ද සිල්වා කියන්නේ ළමුන්ගේ අනාගතය අලුතෙන් නිර්මාණය කරපු චරිතයක්. මට මෙතනදී මතක් වෙනවා චීන දාර්ශනිකයෙක් කියපු හොඳ කතාවක්. ඔබ ජීවිතේ සැලසුම් කරන්නේ වසරක් නම් ඔබ වී වගා කරන්න. ඔබ ඔබේ ජීවිතේ සැලසුම් කරන්නේ වසර 10ක් නම් ඔබ ගස් සිටවන්න. හැබැයි ඔබ ඔබේ ජීවිතේ අවුරුදු 100ක් සැලසුම් කරනවා නම් ඔබ දරුවෝ හදන්න. එහෙනම් දෙමව්පියන්ගේ අවුරුදු 100ක සැලැස්ම තමයි දරුවෝ. හැබැයි දෙමව්පියන්ගේ අවුරුදු 100 සැලැස්ම
ප්‍රතිනිර්මාණය කළා. ඒ සැලැස්ම නියම ඉලක්කයක් කරා ගෙනියන්නේ ගුරුවරු. මේ ඉන්නේ එහෙම ගුරුවරු. ඔවුන් හැදුවා අවුරුදු 100කට වඩා එහා ගිය මහා දැවැන්ත සැලැස්ම. ඒ නිසා තමයි රටක් පවතින්නේ. ඒ නිසා තමයි ජාතියක් පවතින්නේ. ඒ නිසා තමයි ලෝකයක් පවතින්නේ. මම හිතනවා අර චීන දාර්ශනික මතයට නව අර්ථකථන දීපු ගුරුවරයෙක් විදිහට තමයි මට මෙතුමෝ අද දකින්න පුළුවන්. දයාබර ප්‍රේක්ෂක ඔබට හිතෙයි මල් මාලා හේවිසි කණ්ඩායම් නැට්ටු කිසිවක් නැහැ විශ්‍රාම යන දවසට. හැබැයි සහතිකයක් දුන්නෙත් නැහැ, වවුචරයක් දුන්නෙත් නැහැ. හැබැයි විශ්‍රාම යන්නේ හදවතින් නම් අර සියල්ලම නිෂ්ප්‍රභා වෙනවා. මම ඔබෙන් අහන්නේ ඔබට පිළිගන්න නැට්ටු හිටියෙත් නැහැ. ඔබට විශ්‍රාම වැටුපක් සහිත කඩදාසියක් හමුුනේත් නැහැ. ඔබට හමු වුණේ මොකක්ද? සතුට. කරන ලද කාර්යයේ සාර්ථකත්වය තමයි මම සතුට ලෙස අර්ථ දක්වන්නේ. සන්තුෂ්ටි පරමං ධන. එතකොට මට ඒ ලැබුණු සතුට කියන්නේ කවදාවත් වෙනස් නොවන ධනයක්. ඒ අනුව මට හිතෙනවා දැන් නම් මම තමයි ලෝකයේ ලොකුම ධනවතා. එය මං හිතන්නේ මට දැනෙච්ච ඊටාම ලොකුම හදවතට දැනෙච්ච සංවේදීම කතාව. දයාබර ප්‍රේක්ෂක ඔබ අතර සිසුවෙක් ඉන්නවා නම් මමත් වාසනාවන්ත වෙන්න ඕන සිසුවෙක් වුණා නම් ඒත් මම දැන් වාසනාවන්තයි ඔබ දෙපළට ශිෂ්‍යයෙක් වුණාට. අපි වැඩසටහනින් සමුගෙන යන්න හරි අද ආවේ ඉගෙනුම අධ්‍යාපන ආයතනයේ හරියට කොටුපවුර වගේ ලොකු ලෙජන්ඩ් එකක් පුරාවෘත්තයක් හදපු තිස්සද සිල්ලා ගුරු පියාණන්, ඒ වගේම මෙත්සිරිද සිල්ලා ගුරු පියාණන් මෙතුමා විශ්‍රාම ගන්න සූදානම්. ඉගෙනුම අධ්‍යාපන ආයතනයේ ඒ සටහන් ටික ඉතුරු කළා හදවතේ. ඉතින් අපි ඔබ දෙපළට ස්තුතිවන්ත වෙනවා. අපේ හරිදේ TV ජීවිත සිහින වැඩසටහනට ආවට දීර්ඝාෂ ප්‍රාර්ථනා කරනවා ඔබ දෙපටම. ඔබ දෙපළටම ඒ වගේම දයාබර ප්‍රේක්ෂක ඔබට කියන්නේ ඔබේ අදහස් අපට කියන්නේ හරිදේ TV ප්‍රධාන කාර්යාලයේ අබේසිකර ලීබඩු මාලිගයේ උඩුමහල ලබදුව ගාල්ල දුරකථනය 077 321 39 66. අපි ඔබින් සමුගෙන යන්න කැමතියි. ජීවිතය සිහිනයක් නෙමෙයි, ඒක අපි සොයාගෙන යා යුතුයි. හරියට මෙතුමාලා මේ සියල්ලම සොයාගෙන ගියා වගේ ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආයුබෝවන්.